समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इति को आनंदमया देशिता अरियस्स विनये अनुत्तरा इंद्रिय भावनाति සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි පින්තුන් අද දවසේ සෝදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පවතින යථාර්ථය පිළිබඳව සර්වඥතා ඥාණයෙන් දැකලා ඒ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගත්තු ලෝක ධර්මතාවයන් පිළිබඳව අපිට කියලා දීලා අපිටත් ඒ ධර්මතාවයන් පිළිබඳව දැනගෙන ඒ ධර්මතාවයන් පිළිබඳව කලකිරීලා ඒ ධර්මතාවයන් පිළිබඳව අවබෝධ කරගෙන ඒ ධර්මතාවයන් වලින් බැඳිච්ච වෙලිච්ච මේ ලෝකයෙන් මිදිලා යන ක්‍රමවේදය දේශනා කරපු උත්තරීතර ධමින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. ඉංගත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකම්ම අපිට හිතන්නවත් බැරි ලෝකයක අපි අතරවන් වෙලා ඉන්න අසරණියෝ ටිකක්. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ අසරණකමින් මිදිලා ඇත්තටම අපි මේ පය ගහලා ඉන්න ලෝකයේ පිළිබඳව දැනගෙන මේ පය ගහලා ඉන්න ලෝකයේ තියෙන සරුදේ මොකද්ද નિසරුදේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් ඒක පින්වත්නි නිකම් මේ ඇහැට කනට අහු වෙන එකක් නෙමෙයි. මනසට අහු වෙන ධර්මතාවයක් මනසින් දැකලා ඒ ධර්මතාවයන් වලට හිත නමාගෙන ඒ ධර්මතාවයන් අවබෝධ කරගන්න පුළුවන් ආකාරයේ ලස්සන දහමක්. උදාහරණයක් කියන්නම්කෝ. දැන් පින්වත්නි මිනිස්සු හරිය බයයිනේ ලෙඩට දුකට. මේ ලෙඩ වෙනවට මම අර ඊපෙරේදත් මේ සිහිපත් කළා මම පහුගිය දවසක එන ගමන් ගියා කැලණියට. ඉතින් මේ ගිහිල්ලා වන්දනා කරනකොට ඉතින් ඇත්තටම වන්දනා කරන්න නෙවෙයි මම ඒක චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරලා ආයෙත් පල්ලෙහාට බහිනකොට දේවාලයකට ගියා වගේ තමයි දැනුනේ. එක්කෙනෙක් පහන් නමයක් පත්තු කරගෙන ඒක වටේ යනවා. එක්කෙනෙක් පහන් දුම් කබලකට දුම් ගහ එක වටේ. මං කියන්නේ හොඳයි. නරකයිද මේවා බොහොම හොඳ දේවල්. හැබැයි මේ ආද්‍යාශය බලන්නකො මිනිස්සු තමන්ගේ ලෙඩට දුකට බය වෙලා ඇතිවීම නැතිවීම ඉස්සර බුදුරජාණන් වහන්සේ කිව්වේ සැප දුක ඉස්සරහා දුම් කබලකට දුම් දාගෙන මේ චෛත්‍ය වටේ දුවන්නේ කියලා. නේද? ඇතිවීම නැතිවීම ලාභ අලාභ සැප දුක නිന്ദා ප්‍රශංසා ඒව දරා ගන්න. දැන් අපි එතකොට හිත පුහුණු කළ යුත්තේ සාම්බ්‍රාණි කුඩු අල්ලන්නද දරා ගන්නද? අන්න ඒකනේ අපි කරන්නේ මොකද්ද? නේද අපි කරන්නෙම මේ දහම ඇතුලේ කියලා දුන්නේ පිංගන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ අෂ්ටලෝක ධර්මයේ ඉස්සරහා සිත නොසල්වාගෙන වාසය කිරීමේ ක්‍රමවේදයක් බුදුදහම තියෙනවා. අන්න ඒක හොයාගන්න. ඒක හොයාගන්නව හැර ලාභ එනකොට ඒකටත් බුදු සරණයි බෝඩ් එක ගහගෙන. අපේ මිනිස්සු වාහනයක් ගත්ත ගමන් කරන්නේ ඩෑෂ්බෝඩ් එකේ බුදු පිළිම තියාගන්න එක. නැත්තම් පිරිත් නූලකට ගහනවා කියලා සුක්කානමේ. මොනවද පින්ගන්නේ මේ කරන වැඩ? ඔය පින්ගුතර කවදාවත් අහලා තියෙනවා විසාකා මේ කාලේ තිබ්බ කරත්තවල රෝදෙන් රෝදෙට හරකයෙන් හරකේ ඔළුවට පිරිත් නූලකට ගැහුවා කියලා. අපේ පින්වතුන්ලා ගයක් හදන්න අරගෙන ඒක කපරාරු කරගන්න කලින් ඒකට ගහ ගන්නවා ටක් ගාලා බුදු සරණයි මේ නිවසට දෙවි පිහිටයි කියලා. කියන්නේ මේ බුදුදහම අල්ලන් ඉන්න තැන වැරදි. ඒකයි මට මේ කියන්න ඕනේ. ඇයි පින්වතුනි මේක ඔබට නෑ කියලා හිතන්න එපා. මේක ඔබ තුලත් සියුම්ම තියෙනවා. අර වගේ ඕලාරිකව නැතුව ඇති. හැබැයි ඔබ බලන්නකො ඔබේ වාහනේ ඩෑෂ්බෝඩ් එක දිහා.
ඔබේ ගෙදර සීවලි පින්තූරේ තියන් ඉන්නේ ඇයි? ඇයි කියලා බලන්න නිකන් ගෙදර ගිහිල්ලා. එහෙනම් උච්චර ශ්‍රාවකයන්ට ආදරේ නා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එකක් තියන් ඉන්න බෑ. නේද? උතුමන් වහන්සේ උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ තියන් ඉන්න බෑ. පළවෙනි ශ්‍රාවකයා. ඇයි සීවලි මහරහතන් වහන්සේගෙම තියයි. අපි හැම තිස්සෙම දහම ඇතුලේ කල්පනා කරන්නේ කොහොමද දෙයක් ඇදගන්නේ කියලා. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෙඩ රෝග සුවපත් කරන්න නෙමෙයි. නැතිකම් වලට ඇතිකම් හදලා දෙන්න නෙමෙයි, මැජික් මවන්න නෙමෙයි. මේක ඊට වඩා ලස්සන එකක්. ඒකනේ අපි මේවට කලබල නොවෙන්නේ. කියන්නේ අපි කියන්නේ බෞද්ධය හරි ලෙඩ දුක් ඉස්සරහා බයකම් ඉස්සරහා ඇතිවීම නැතිවීම ඉස්සරහා බෞද්ධයා ඉස්සර හිටිය විශේෂයෙන්ම අම්මලා තාත්තලා ගාව මේ ගුණේ තිබ්බා. කම්පණිය නොවි ඒ දේවල් වලට මූණ දෙන ස්වභාවයක්, මූණ දෙන ගතියක්, මූණ දෙන රටාවක් ඒ මිනිස්සු දැනගෙන හිටියා. අද අපේ පින්වතුන්ලා අන්න ඒක අතහැරලා දාලා කියන්නේ මේ ඉවසීම ඉවසන්න ඕනි කොයි ආකාරයෙන්ද කියන එක අතහැරලා දාලා මේ දරා ගැනීම දරා ගන්න ඕනි කොයි ආකාරයෙන්ද කියලා අතහැරලා දාලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ මට කියන්න ඕනි මේකයි. ලෙඩ දුක් නැති කරන එකක් නෑ. අපි ලෙඩ වෙනවාමයි. ද නැද්ද? එතකොට ඔය පින්වතුන්ලා දැන් ඔය පින්වතුන්ලාගේ අනාගතේ ප්‍රතිරූපය මවන්න. ඔය පින්වතුන්ලාගේ අනාගතේ ප්ලෑන් කරන්න. ඒක පිළිබඳව ඇති කරගෙන තියෙන ඉමේජ් එක හරිද වැරදිද? දැන් මෙන්න මේ ආකාරය. මට තව ටික කාලෙකින් මොකක් වෙයිද නේ? දැන් 28යි 38යි 40යි තව අවුරුදු 10ක් 15ක් යනකොට එක්ක පිළිකාරව හලේ ඇඳක් උඩ. ද නැද්ද? ඔය පිංගුතුලත් එහා පැත්තේ මෙහා පැත්තේ ඉඳි. එක්කෝ දැන් වර මේ කාලේ මේ මොකක් හරි කොවිඩ් වගේ රෝගයක් හැදුනොත් කොයි හරි හොස්පිටල් එකකට එක්කන් ගිහලා අයිසොලේට් කරලා දානවනේ. ආයේකට කවුරුත් එන්නෙත් නැහැ. උපින්ගනි පුදුම ජීවිතයක් මේක. ආයි මේකත් එක්ක මේ සෙල්ලම් කරන්න එපා. මේක පින්ගනි ඒ වගේ මහා නරක පැත්තකට යන ජීවිතයක්. කටු ටික විතරක් පපු ඉතුරු වෙලා ඇඳ අර මෙහෙම නමන ඇඳකට දාලා ඇඳත් නමනවා චුට්ටක් හුස්ම ගන්න පහසු වෙන්න. ඔක්සිජන් ටැංකි දෙකකුත් ළඟ ගෙනල්ලා ගහනවා. ඊට පස්සේ ඉතින් මුත්‍රා මනින්නයි වතුර බොන්නයි බොන වතුර එක මනින්නයි කෝප්පෙන් දෙන ගාන බොන්නයි දෙන සොප් එක බීලා මේක තමයි ජීවිතයේ අවසානය. ඒතර මේකට අපි ලෑස්ති වෙනවා හැර මං කියන එක තේරෙනවද? මගේ පින්වතුන්ලා දැන් කල යුත්තේ මම මේක කිව්වහම ඔය පින්වතුන්ලාට තේරෙනවනේ මේ ඇත්ත ස්වාමීන් වහන්සේ කියන කතාව කියලා. දැන් ඔය පින්වතුන්ලා මේකට හිත හදා ගන්නව හැර හෙට හදිසියවත් මේ තත්ත්වයට වැටුණා. යන ගමන් බයික් එකක වැටලා සුසුම්නාව කැඩුනොත් එක තැන. බලන්න හදිසියවත් මගේ පින්වතුන්ලාගේ හෙට සුසුම්නාව කැඩුනොත් ඇඳට වෙලා අවුරුදු 5ක් 6ක් ඔබට ඉන්න වෙනවා. 6කින් විතර මැරෙනවා. 5ක් 6ක් ඉන්න වෙන කාලේ ඒ 5 කොහොම ඔබට ඉන්න පුළුවන් වේද කියලා. ප්‍රීතියෙන් ඉන්න පුළුවන්ද? කඩාගෙන වැටිලා මානසිකව වැටිලා දුක කියාගෙන අඬාගෙන ඇඬු කඳුලින් අනේ බලන්නකො මට වෙච්ච දෙයක් මම හිතුවේ නෑනේ මෙහෙම වෙයි කියලා. එහෙම ඉඳීද අරම ඉඳීද? දැන් ඔබ මේක කල්පනා කිරීම තුල මගේ පිංගනි ඔබට ලැබෙන ලාභය තමයි අරක. බුදුදහමින් ලැබෙන ලාභය. ඇතිවීම නැතිවීම ඉස්සරහා, ලැබීම නොලැබීම ඉස්සරහා, සැප දුක ඉස්සරහා එකම චිත්තයකින් වාසය කිරීමේ හැකියාව. ලැබෙනකොට උදම් වෙන්නෙත් නැහැ, නැති වෙනකොට ශෝක කරන්නෙත් නැහැ. එන අය දැකලා සතුටු වෙන්නෙත් නැහැ, යන අය දැකලා දුක් වෙන්නෙත් නැහැ. අන්න එතනට හිතගේ. කොහොමද කරන්නේ? පැහැදිලිද මම මේ කියන්නේ? ඕකයි බුදුදහම. නැතුව පින්ගනේ දැන් අපිට බුදුදහමෙන් මේ දැන් ඔය පින්වතුන්ට මගෙන් ඇහුවොත් එහෙම ස්වාමීනි මහාන වෙලා මොනවද ලැබුණේ? මොකද ලැබුණේ නැහැ. තියන් හිටිය ගොඩක් දේවල් නැති වුණ එක විතරයි වුණේ. අනාගතය ගැන තියන් හිටපු ලොකු බලාපොරොත්තු මේම වෙයි, අරම වෙයි, අරම ඉන්න පුළුවන් වෙයි, මෙහෙම කරනවා. මේ කාලෙ වෙද්දි මේ ගෝල් එක ඇචීව් කරනවා, මේ කාලෙ වෙද්දි මේක ඇචීව් කරනවා කියලා හිතන් හිටපු ගොඩක් දේවල් නැති වුණා මිසක් ලැබුණු දෙයක් නෑ. ලැබුණා. අරව නැති වෙනකොට ලැබිච්ච විවේකය. ඒව නැති වෙනකොට ඒව පස්සෙන් දුවපු රේස් එක නැවතුණා. පැහැදිලිද? දැන් ජොබ් කෙරිලි උදේ 8ට ගියලා පා වෙනකන් 6 වෙනකන් එහෙම මෙහෙන් කොහොම හරි මොනවා එක්ක හරි හැමෝම ඔට්ටු වෙනවනේ පින්වත් නේ. අන්න ඒ දුක නැති වුණා.
ඒකයි. එතකොට ඒක නිසා විවේකයි. විවේකය නිසා විවේක නිස්ෘත වූ සැනසීමක් අපිට තියෙනවා. මොන නිස්ෘත වූ සැනසීමක්ද? විවේක නිස්ෘත වූ සැනසීම. එතකොට අපි සැනසෙන්නේ නිකම් මම ඔබට කියන්නේ මේ භික්ෂුවගේ මානසික මේක පිළිගන්නේ භික්ෂුවක් ගාව තියෙනවනේ. පැහැදිලිවම. භික්ෂුව සැනසෙන්නේ දේවල් එකතු කර ගැනීමෙන්ද ඒ දේවල් අතහැරලා ලැබෙන විවේකයෙන්ද? වෙන්නේ එකතු කරගන්න දැන් මං අම්මා නිසා සතුටු වුණොත් අම්මා කියන්නේ මැරෙන එක්කෙනෙක්. හරිද? අම්මා නිසා සතුටු වුණොත් අම්මගේ මරණයත් එක්ක මට ඒකාන්තයෙන් දුකක් තියෙනවද නැද්ද? තියෙනවා. භික්ෂුව සතුටු වෙන්නේ අම්මා නිසා නෙමෙයි. අම්මා තාත්තා අක්කා නංගි මේ ඔක්කොම මැරෙන අය මේගොල්ලෝ පස්සෙන් දුවලා වැඩක් නැහැ කියලා විවේක භජනය කරනවා. ඔන්න දැන් විවේකයි. දැන් අම්මා මැරුණත්. මේක තමයි බුදුරන් වහන්සේගේ දේශනාව. සුවේ සත්තාම පුඤ්ඤිද්දි බුද්ධි බුද්ධි ජිනත්වය ගහතේසි මරණං කිප්පම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාත් පිරිනිවුණා නම් අපේ අම්මා ගැන කවර කතාවද? මේ තැනට හිත අරන් එන්න පුළුවන් පින්වත්නි විවේකය භජනය කරලා ජීවිතය ඇතුලේ සැනසීම හොයන්න එපා. ඕකේ ඇතුලේ සැනසීමක් නෑ රත්තරන්. ඕක මහ දුකක්. ඕක මහ පීඩාවක්. ඕක මහ පිළලයක්. ඕකේ ඇතුලේ මේ තොইল නටලා බලි පූජා කරලා ඕවා කරලා සැනසෙන්න හදන්න එපා නිදන් ගොඩ අරගෙන. එහෙම බෑ. තේරෙනවද? රජවරුත් සියදී විනාසාගත්තේ. අර චණ්ඩාල කෙල්ලෙක් නොලබලා රජවරු 5ක් සියදී විනාසාගත්තා. පේනද මානසික දුම්නසක් දැන් ඔය පිංගුතුල කැමතිද කෝච්චියට පයින්? මම උදාහරණ ඔය පිංගුතුල කැමතිද අර මහා යකඩ ගොඩකට අහුවෙලා මැරෙන්න? කැමතිද නැද්ද? අර කෝච්චි පෙට්ටිය එන්ජින් එකකට වැදුනහමනේ කෑලිවත් නැහෙනි පිංගුනි ඩ්‍රයිවර් නවත්තලා සවලෙන් අරගෙන යන්නේ. ඉතුරු වෙලා තියෙන කෑලි ටික පෙට්ටියේ ඉන්නේ සීල් shopping bag එකකට දාලා එම්බාම් කරලා. කැමතිද පයින්? වෙනින් මතක තියාගන්න ඔය කැමති නෑ කියන එක මහා తాවකාලිකයි. හෙට ඔබට කායික පීඩාවක් ආවොත් ඔය කෝච්චියට පැනපු කිසිම කෙනෙක් මම කෝච්චියට පයින්නවා කවදා හරි කියලා ප්‍රාර්ථනා කරේ නෑ. කවුද ඉස්කෝලේදී අතීස්වේ ලොකු වුණාම මොකද කරන්නේ කෝච්චියට පයින්නවා කියලා? ඒ මිනිස්සු ජීවිතේ ජීවත් වෙනකොට එන ප්‍රශ්නය දරා ගන්න බැරුව. මානසික ප්‍රශ්නය ලොකුයි කායික වේදනාවට වඩා. මානසික ප්‍රශ්නය දරා ගන්න බැරුව තමයි මගේ රත්තරන් පින්වන්දි කායිකව ගිහිල්ලා කෝච්චියට බිලි වෙන්නේ. එතනදී කායික වේදනාවට වඩා මානසික වේදනාව වැඩි නිසා මානසික වේදනාව දරා ගැනීමේ අමාරුවෙන් කෝච්චියට පයින්නවා. ඉතින් ඔය ජීවිතය තුළ සැනසීමක් නෑ. ඔය ජීවිතෙන් එතර වෙලා යන්න. ඒකට ක්‍රමවේදයක් කියන්න. එදිනෙදා ජීවිතයේදී ඔබට පරිහරණය කරන්න පුළුවන් දැන් මේකෙන් එතර වෙන්න ක්‍රමයක් එපැයි. ඔය ඉන්න තැන ඉඳන් අපි මේ කියන තැනටපත් වෙන්න මොකක් හරි ස්ටෙප් බයි ස්ටෙප් වැඩපිළිවෙලක් එපැයිනේ. ඒ වැඩපිළිවෙල gedara ඉඳන් පටන් ගන්න ක්‍රමවේදයක් කියලා දෙන්නම්. මේක තියෙන්නේ පින්වත්නි මේ සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකාය කියන. ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇතුළේ ලස්සන කතාවක් තියෙනවා. උත්තර කියලා මානවකයෙක් කෙනා බුදුරජාණන් වහන්සේව හම්බ වෙනවා. පාරාසරිය කියන වෙනත් ශාස්ත්‍රූ කෙනෙක්ගේ ගෝලයෙක් උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා. මේ ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකද උත්තර මේ ඕගලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්ද්‍රිය මොකක් හරි භාවනාවක් දෙනවද? උත්තර කියනවා දෙනවා ස්වාමීන්. මොකද්ද? ඇස් දෙකෙන් රූප බලන්න එපා. කන් දෙකෙන් ශබ්ද අහන්න එපා. නහයෙන් ගඳ සුවඳ විඳින්න එපා. කටෙන් රහ බලන්න එපා. කයෙන් පහස විඳින්න එපා. මනසින් ධම්මාරම්ම වලට යන්න. මෙහෙම කරන්න කිව්වා. දැන් මේක හොඳයිද නැද්ද? ඔය පිටුදරට හිතෙන්නේ කොහොමද? ඇහෙන් රූප නොබලා කනෙන් ශබ්ද නොඅසා එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑනේ නේද? ඒක ප්‍රායෝගික. බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඇවැත්නි උත්තර උඹ ඔය කියන විදිහට අන්ධය ඔක්කොම රහත් වෙලා. බීර ඔක්කොම රහත් වෙලා. ශාසනය එකනම ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව කියලා ශාසනයේ තියෙන ලස්සන එකක්. මේ බලන්න ඔබට මේක කරන්න පුළුවන්. හැබැයි මේකට පින්වත්නි නිකම් මේ කාලා බීලා ඇඳලා පැලඳලා බෑ. යම් එෆර්ට් එකනේ. මොකක් කරේ උත්සාහයක් ඔබ දාන්න ඕනේ. සාමාන්‍ය උත්සාහයකින් මේක කරන්න බෑ. උත්සාහයක් උපදවාගෙන උත්සාහයක් ජනනය කරවාගෙන අන්න ඒකනේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය බලන්න දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා.
ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි මේ මාර්ගය තමයි සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස පවතින්නේ. මොකේ විසුද්ධියද? රූපේන සංකිලිට්ඨේන නෙමෙයි. ඒ කියන්නේ රූපයෙන් කිලිටිභාවය නෙමෙයි. චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සanti මානවා. චිත්තේ සුද්ධේ විසුද්ධන්ති. සිතේ පිරිසුදුභාවය. ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සිතේ පිරිසුදුභාවයට එක මාර්ගයයි. මේ ශාසනය විතරයි. බුදුරජාණන් වහන්සේ හොයාගත්තු ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේව නැති කරලා දාන්න. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. කායික දුක මානසික දෝමනස්සවල මානසික දුක්වල නැති කිරීමට ඥායස්සදිගමාය. ආරියෂ්ඨාංගික මාර්ගය අවබෝධ කරගන්න. නිබ්බාන සත්‍චිකරණත්ත. නිර්වාණය අවබෝධ කරගන්න. එක මාර්ගයයි. වෙන උත්සාහය ජනනය කෙරුවානේ. දැන් ඔන්න කෙනෙක්ට ශෝක පරිදේවයන් වලින් ඉක්මෙන්න ඕන නම් අර මං කියපු මානසික දුම්නසට නොවැටි ඉන්න ඕන නම් ඔන්න එයා පරිහරණය කරන්න ගන්නවා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි උඹලා ඔය ජීවිතේ ජීවත් වෙනකොට මේ ඔබට කියන්නේ මේ හරිද? ඔබ ඔය ජීවිතේ ජීවත් වෙනකොට ඔබට ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා, මනසට ධම්මාරම්මන දැනෙනවා. ඔච්චරයිනේ. ජීවත් වෙනවා කියලා කරන්නේ ඕකද නැද්ද? ඕකනේ කරන්නේ. ජීවත් වෙනවා කියලා අපි කරන්නේ අපේ ඇහෙන් රූප හොයනවා, කනෙන් ශබ්ද බල බල නේද? සත්වයා මේ කරන ක්‍රියාව එක්කෝ සැපාරම්මණිය පස්සේ දුවනවා, නැත්නම් දුක්ඛාරම්මණිය පස්සේ ගැටෙනවා, නැත්නම් අදුක්කම සුඛාරම්මණිය මත ඉන්නවා. පින්වත් නී ඔන්න දැන් ඔබේ ගෙදර ගිහිල්ලා ඔබ මේක පටන් ගන්න ඔබට පුළුවන් නම් ඔබ කරනවා නම් ඔබට මේ ගමනේ යන්න ඕනි නම් කොහොමද? ඇහෙන් රූපයක් බලලා යම් ආකාරයකින් ඇලීමක් ගැටීමක් ඔය సంతානිය තුල ඇති වෙනව නම් මොකද්ද? ඇහෙන් රූපයක් බලලා ඇලීමක් ඇති වුණා කියලා හිතන්න, ගැටීමක් ඇති වුණා කියලා හිතන්න. එතකොට ඔබ කල්පනා කරන්න දැන් ඔබට තේරෙනවනේ මම මේ රූපයට වහල් වෙලා කියලා. තේරෙනවද නැද්ද? තේරෙනවා. හොත්තට තේරෙනවා. මා මේ රූපයට වහල් වෙලා කියලා දැනෙනකොටම ඔබ කල්පනා කරන්න ඇති උනේ ලෝභයක් නම්. ලෝභයක් නම්. ලෝභය කියන කැතිවුනේ ඇයි මේ පිළිකුල් දේවල් නොපිළිකුල් කියලා මනසිකන්නේද? සුභ සංඥාවත් අයෝනිසෝ මනසිකාරය. ලෝකේ පවතින දේවල් සුභයයි සංඥාවෙන් ගන්න පුළුවන් දේවල්ුත් ඒ පිළිබඳව දක්වන Tamanගේ වැරදි මනසිකාරයත් හේතු වෙලා තමයි ලෝභය කියන එක ඇති වෙන්නේ. ද්වේෂය කියන එක ඇති වෙන්නේ පටිඝ සංඥාවත් අයෝනිසෝ මනසිකාරය. එතකොට දැන් ඔබට ලෝභය ඇති වෙන්න කාරණා දෙකක් බලපානවා. මොනවද? සුභ සංඥාවත් ඔබ දැන් කාටද අත තියන්න ඕනේ? ඔබට පුළුවන් ද සුභ සංඥාවට අත තියන්න? බෑ. යම් ලිමිට් එකක් දාන්න පුළුවන්. අර පන්සල් වල දාලා තියෙන කොට ඇඳුම් නැදන් එන්න එපා. ඒ අර සුභ සංඥාවට දාපු පොඩි ලිමිට් එකක්. නේද? වෙච්චි දීලා යවන්නේ දොර ගාවින් සමහර වෙලාවට. අර මේ අශෝභන ලෙස හැසිරෙන්න එපා. මේ ඔක්කොම සුභ සංඥාවට දාපු පොඩි ලිමිට්ස්. හැබැයි අපිට පුළුවන් ද දැන් ඔය ගොඩක් අය අහන ප්‍රශ්නයන්නේ පටාචාරාව ආවේ කොහොමද කියලා. ඔය කියන විදිහට ඒ කාලේ මිනිස්සු ආවද කියලා අහනවා. ඒ කාලේ මිනිස්සු එහෙම සංවරව ගිහිල්ලා තියෙනවද? විශාකාවගේ මේග පළඳනාව ගලවලා ගියේ එකනේ. දැන් අපේ ඉන්නේ ඇත්තෝ මේ ගෙදරදී මුකුත් නොදා ඉඳලා පන්සල් යන්නේ කොහම මුළු පෙට්ටගම ඇල්ල කරේ දාගෙන එනවනේ. දැන් නැද්දා? ගෙදරදී නෑ. පන්සල් එනවා කොහම තියෙන සබ්බ සකලනවා දාලා ඇට මාලයකුත් දාගෙන එනවා. අපිට පෙන්වන්න වගේ. විසාකාවල එහෙම නැහැ. ගෙදරදී දාන් ඉඳලා පන්සල් ඉස්සරහදී ගැලවුවා. විසාකාව මේක පළඳනාව දාගෙන පන්සල් ගියේ නැහැ. පටාචාරාවත් ආරණ්‍යට පන්සලට ආවට මුලින්ම ළඟ හිටිය කෙනා ඇඳුමක් දුන්නා. අහන්නේ දරදි කැලක් විසික් කරා කියලා. පස්සෙයි බණ කිව්වේ. ඒ නිසා සුභ සංඥාවත් යම් ආකාරයක ලිමිට් එකක් කරගන්නත් ඕනිනේ. ඒ කියන්නේ ඒව ඉතින් අපි දැනගන්න ඕනේ. දැන් අද පින්වත්නි අද නම් ලෝකේ ආරිම සංකරයි. අද සංකරයි කියන්නේ මේක මහ කුණු ගොඩක් පිටින්. මම නම් දන්නේ මට නම් මේ ලෝකේ පේන කුණු අඹ ගෙඩියක් වගේ. කියන්නේ පත්තර පිටුවක් ගන්න පුළුවන්ද කියනවා. කෑම එකක් කොතලා පත්තර පිටුවක් ආවොත් ඒක කියව ගන්න දෙන්න. කියන්නේ පත්තර පිටුවක දාන එකක් දෙන්න පුළුවන්ද අද හාමුදුරු කෙනෙක්ට ඔතලා. භාවනා කරන සමහර පොඩි හාමුදුරුවරුන්ට. රේඩියෝ එකක් දාලා බලන්න.
ටීවී එකක් දාලවත් මේ මොලේ කන කොච්චර වැඩසටහන් යනවද කියලා. සංකර ලෝකයක්. ඒතර අද වෙනකොට මේක ටිකක් භයානක ලෙස පැතිරිලා කාන්තාව කියන කෙනාව පුරුෂයාගේ හිත මඩින්න උපයෝගී කරගන්නවා. පුරුෂයා කියන කෙනාව කාන්තාවගේ හිත මඩින්න උපයෝගී කරගන්නවා. නේද? ඔය බොහෝ ඇඳුම් ෂොප් වලට අරවට මේවට ඇයි මේ කාන්තාව ගන්නෙ? අර ඒකේ ආකර්ෂණයක් තියාගැනීමේ ස්වභාවයකට. ඔකනේ ඇත්ත. මම දැක්කා මේ පහුගිය දවසක අර මං කිව්වේ මේ මාළු විකුණන තැනකත් මාළුවෙක් වතේ තියාගෙන ගෑල් ළමයින්ගේ පින්තූරයක් දාලා තියෙනවා අතේ එල්ලන් ඉන්නේ. මාළුව විකුණන්නේ මොකක් මාකට් කරලාද? කාන්තාව මාකට් කරලා. ඉතින් මේ වගේ සංකර ලෝකයක්. ඒ නිසා වඩා හොඳයි වඩා සුදුසුයි මගේ පින්වත්නි කොච්චර කියන්නේ නරක සංකර අරමුණු තිබ්බත් ඔබට ඔබේ හිත පාලනේ තියෙනවනම් අයෝනිසෝ මනසිකාරේ නැතෝ යෝනිසෝ මනසිකාරේ ළඟ තියෙනවනම් ඒකට ඔබ ගාව තියෙන්න ඕනේ පාවිච්චි කරපු වඩපු දියුණු කරපු ටූල්ස් අසුබ භාවනාව වගේ. ඔබ අසුබ භාවනාව වඩලා තියෙනවනම් ඔන්න ඔබ ඉස්සරහට කොච්චර ලස්සන රූපයක් මෙහෙමයි කරලා ආවත් ඔබට ඒ රූපය දකිද්දිම ඔබට මතක් වෙන්නේ මගේ පින්වත්නි මේ කුණු ගොඩ දාඩිය දාන කුණු ගොඩ. මේක වුරුණු තෙල්ලෙනවා. මේ අසූචි ගොඩක් මල මූත්‍රා ගොඩක් නව දොරකින් අසූචි මල මූත්‍රා වක් කරන දොරක් මොනසා පිළිකුලක්ද මේ පිළිකුල් දේවල් පිළිබඳවද මිනිස්සු හිතන්නේ අන්න ලෝභය දුර වෙලා යන තැන. තමන්ට තමන්ගේ පුතා ගැන යම් පුත්‍ර ස්නේහය කියන ලෝභයේ එක කොටසක් ආවොත් ආදරයක් ආවොත් කල්පනා කරන්න එයා මේ සංසාරේ යන කෙනෙක්. එයා මේ මගේ කුසේ ඇති උනේ తాවකාලික අම්බලමක වගේ මේ චූටි කාලයකට විතරයි. දැන් මගේ කුසින් එළියට ඇවිල්ලා එයාගේ ජීවිතේ ජීවත් වෙනවා. මේ තමයි එයා කරගත්තු කර්ම. එයාගේ මේ පාට, එයාගේ උස, එයාගේ අධ්‍යාපනය ඔක්කොම එයා කරගත්තු කර්ම. එයාගේ කර්මයට අනුරූපී සංසාර ජීවිතය යනවා. මට පුළුවන් නම් මං උදව්වක් කරන්න ඕනේ මේ සංසාරෙන් නික්මෙන්න. ඔය පින්වතුන් අර කොහේවත් ඉඳන් ආපු සංසාරෙන් ආපු සත්‍යව ළඟට අරගෙන ඌ ડોක්ටර් කෙනෙක් වුණොත් මට ලොකු දෙයක් වෙයි කියලා අර එක්කෙනෙක්ව දෙන්නෙක්ව බදාගෙන යාව ලොකු කරන වගේ මේ ජීවිතේ හිර වෙලා ඉන්නවා. මොකද්ද මේ කරන්නේ? එයා සංසාරෙන් ආපු කෙනෙක්. එයා වැඩෙන කෙනෙක් එයාට යන්න දෙන්න. එයාව අල්ලගෙන එයත් එක්ක ආපහු අලුතින් මේ ගේම් එක පටන් ගන්න යන්න එපා. පුතා දුව කොල්ලන්ට කියලා දෙන්න පුතේ උඹ යන්නේ සංසාරට. මේකයි යහපත මේකයි අයහපත මේකයි සංසාර මේකයි දිව්‍ය ලෝකේ මේකයි නිර්වාණය මේකයි භවය. එච්චරයි. අන්න එහෙම නියම්වල තාත්තලා කියලා දෙන්න ඕනේ. හේතු කල්පනා කරලා දාලා හේතුව නැති කරලා දාන්න. එතකොට ලෝභය කියන එක නැති වෙනවා. බුදුරන් වහන්සේ කියන්නේ කොහොමද පින්වත්නි? අසුරක් ගහනවා වගේ වේගයකින්. මෙහෙම. අසුරක් ගහන්නේ මෙහෙම ඇඟිලි දෙක එකතු කරලා ගහන්නේ අපි. මෙහෙම කරද්දී නැති කරලා දාන්න කියලා. ඒ කියන්නේ තප්පර ගානක්වත් පියාගෙන ඉන්න එපා කිව්වනේ. අඩම තප්පරයක්වත් ලෝභසිතේ දැන් ඔය පිංගුතුල්ලා ලෝභසිතවිල්ල තප්පර ගාන කොච්චරක් වෙලා යනවද ඔය පිංගුතුලට සාමාන්‍ය ලෝභයක් එහෙම ආවම නැති කරන්නේ. දේශයත් එහෙමයි. යම් කෙනෙක් යම් වෙලාවක බැන්නොත් මං ඕකනම් ලේසියෙන් අතාරින්නේ නැහැ ඉන්නකෝ කියලානේ අවුරුදු ගණන් මිනිස්සු තියාගෙන ඉන්නවා. කුද්දෝ වත්තං නජානාති කුද්දෝ වත්තං නපස්සති. මාළුකෝට කටේ නම් තියෙන නයි වේරේන වේරානි සම්මන්ති දුකුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ. ඔහොම කියලා ඒ වුණාට අරකනම් මං ලේසියෙන් අමතක කරන්නේ නැහැ. තරහ මරහ අපි කියන්නේ නේ. දැන් ඔය පිංගුතුලගේ හිතට සාමාන්‍ය දේශයක් එහෙම ආවට පස්සේ මේ කොච්චර වෙලාවක් තියෙනවද? නිකන් තප්පර 15ක් විතර තුලට ඕක නැත්තටම ආයිතින් කරදරයක් නැති වෙන්නම නැති කරන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ දැන් එහෙම කරනවද? පුළුවන් කරන්නේ. කියන්නේ හදේසියවත් ඔබට ඔබ කල්පනා කරන්න ඔබේ හිතට තරහක් ඇවිල්ලා ඔබ ඇහි පිල්ලමක් ගන්න වේගෙන් මේක අයින් කළේ නැත්නම් ඔබ ඊළඟ ශනේ මරණයටපත් වුණොත් ඔබේ මරණාසන්න මොහොතේ ඔබේ හිතට ද්වේෂයක් ආවොත් ඔබට ඔබ මෙහෙම කරද්දී ඒක අයින් කරගන්න හිත හදාගෙන දැම්ම ප්‍රැක්ටිස් කරලා හිටියේ නැත්නම් ඇහි පිල්ලමක් අර ධර්මාශෝක රජතුමාට උනේ ඇහි පිල්ලමක් ගහන තරම් කාලයක්වත් ඔබ ඔබේ හිතට එන ලෝභය පරිස්සම් කරොත්, ද්වේෂය ආදරය කරොත්, ද්වේෂය හුරතල් කරොත් මතක තියාගන්න ජීවිතේ නම් හොඳ පැත්තකට යන්නේ නැහැ. වැඩට ගියාට පස්සේ ඔෆිස් එකෙන් එළියට යනකොට කවුරු හරි කියපු වචනයක් ගෙදර එනකම්ම බස් එකේ පොපර කල්පනා කරලා එන මිනිස්සු ඉන්නේ අපිට.
කාර් එකට වෙලා වටපිටින් ඉන්න මිනිස්සුන්ටත් බැලලා කේන්තිය පිට කරගෙන වීකෙන්ඩ් එකේ පුළුවන් නම් කොයි හරි ගිහලා පොල් ගෙඩියකුත් ගහලා ඉන්න මිනිස්සු ඉන්නේ. කේන්තිය පිට කරගන්න බැරි ගමන පොල් ගෙඩියක් ගහනවා කෑලි යන්නනේ. හරියට ගහන්න බෑනේ. අර ස්ට්‍රෙස් එක පිට කරනවා පොල් ගෙඩිය. ඔන්න. එහෙම එපා කියනවා. රූපය නිසා යම් ඇහෙන් රූපයක් දැකලා ලෝභයක් හෝ ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ලෝභයත් හේතුවත් ද්වේෂයත් දෙකම ඕලාරික වූ හේතුන් නිසා හටගත්තා. හේතුන් නැති වෙනකොට නැති වෙලා යනවා කියලා කල්පනා කරනවා. කවුරු හරි බයිනවා කියලා හිතන්න. ඔන්න දැන් මම බයිනවා. බයිනකොට මම ඔන්න දැන් මෙන්න මෙහෙම කියනවා. මොකද කියන්නේ? අපි කියමුකෝ මෙන්න මෙහෙම වචනයක් කියනවා. උඹ කියලා කියනවා. උඹ කියන්නේ නරක වචනයක් කියලා හිතන්නකෝ. මං හිතන්නේ සාමාන්‍ය එහෙම කියනවා නිවාරනේ. දැන් මං කිව්වා මොකක් කියලාද? උඹ කියලා කිව්වා. දැන් ඕක මම උයන්නයි බයන්නයි දෙකම එකතු කරලා දැන් උයන්න කියන්නේ කුණුහරුපයක්ද? බයන්න කියන්නේ නම් අඹ කියන එකත් කුණුහරුපයක් වෙන්න එපා. මම කියන්නේ සුද්ධ සිංහලෙන්ම. බයන්න කියන්නේ පරුස වචනයක්ද? නෑ. ඔන්න කවුරු හරි විද්වතෙක් හරි කවුරු හරි කෙනෙක් උයන්නයි බයන්නයි එකට දාලා හරි මේ දෙක එකට කරලා කිව්වොත් මේක පරුස වචනයක් මේකෙන් කියලා තියෙන්නේ බයිනවා කියන එක ඔන්න කියලා සම්මතයක් දාලා. දැන් කවුරු හරි කෙනෙක් ඔය අකුරු දෙක එකට කරලා කියපු ගමන් අපි හිතන්නේ හරි අරයාමට බැන්න තමයි කියන. හැබැයි ඇත්තටම එක අකුරක්. බලන්නකො මේක ලස්සනට විසඳ ගන්න පුළුවන් ඇති. බයන්න වෙන අකුරක්. ඒ දෙක එකතු වීමෙන් ඒ දෙක මට කියන්න ඕනි කියලා හිතලා මගේ කර්මජව පහළ වෙච්ච පටවි ධාතුවේ මේ චිත්තජ ඇති වෙච්ච ධාතු හැප්පිලා උගුරේ අර වෝකල් කෝඩ්ස් කියලා කියන්නේ මේ වගේ වැදිලා පිට වෙලා එන ශබ්දය හුලං පාරෙන් උයන්නයි බයන්නයි එකට වුණාම ඔබට හිතෙනවා නම් අරකමට බැන්න අය මෙහෙමයි මං අල්ලගන්නම්කෝ එදත් මට මෙහෙම කිව්ව අය ඔබ කොච්චර අපරාධයක්ද මේ කරන්නේ අහක යන කෝච් එකට බෙල්ල තිබ්බා වගේ අනිත් එක දෙයිහාමුදුරනේ අනිත් එක මම දැන් එහෙම අපි ඔය උඹ කියන එකම ගමුකෝ උඹ කියලා කියනකොට මේක නරකයි නෙමෙයි හරිද මම මේ උදාහරණයක් කියන්නේ කිව්වහම ඔන්න බලන්න දැන් ඒ වචනේ ඇහෙලා ඉවර වෙනකොටම ඔබේ විඥානය ඇති වෙලා නිරුද්ධ වෙලා ගියාද නැද්ද දැන් තියෙනවද ඒ විඥානය එතකොට වෙන කවුරු හරි බැන්නත් ඕක ඒ ඇහෙන මාත්‍රයේම මෙහෙම ඇති වුණා නැති වුණා ඉවර වෙනවා මිසක් ඒක ආපහු අපිව තවන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අර ඇති වෙච්ච විඥානේ අප්පා මට බැන්න නේද ඉන්නකො කියලා මනසින් ආයි ඇති කරගෙන. අර ගිලපු එකක් අර හරකා කරන්නේ තනකොළ වමාර කන්නේ. ඒ වගේ ඉවර වෙච්ච කායි වමාරගෙන කනවා වගේ පිංගන්නේ ඔබ ද්වේෂයට ආරම්මන වෙච්ච ආරම්මණය. ආයි වමාර කනවා. මෙහෙම මූණ තිබ්බ මේ විදිහට ඉන්නකො මං අල්ලගන්න. මෙහෙමත් කරා නේද? ඇයි දන්නේ අරයා මෙහෙම කරේ ගහන්නද දන්නේ? ඔන්න ඔබගන්නේ අපි අර ඉවර වෙච්ච සිද්ධිය ඒ වෙනකොට අර මෙහෙම කරපු කෙනා ගෙදර ගිහිල්ලා සමහරක් විට ඒ මිනිස්සයා හැප්පිලා ඒ මිනිස්සයා ඉතින් ඔබ හරිය නරක කට්ටියක් හරි. ඕගොල්ලෝ හොඳ එහෙමනේ ඕගොල්ලෝ කාව අවිහිංසා සිතුවිලි එහෙම නැද්ද? මේ විහිංසා සිතුවිලි කියන්නේ හිංසාක් සිතුවිලි නැද්ද? තියනවා කියන්නේ පින්වත්නි. ඕගොල්ලෝ කැමතිද මේ කාගේ හරි කකුලක් කැඩෙනවා දකින්න. නිකන් තරහකාරයෙක්ගේ හරි කකුලක් කැඩෙනවට ඔයගොල්ලෝ කැමතිද? නැද්ද? නෑනේ. මේ බලන්නකෝ. ඔය පිඟුතුලා දන්නේ නෑ ඔය පිඟුතුලාගේ තත්ත්වය. කවුරු හරි කෙනෙක් ඔයගොල්ලෝගේ ගෙදරට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අම්මට හරි තාත්තට හරි හොත්තටම පරුස වචනින් බැනලා යනවා. යනකොට ඔය පිඟුතුලාට ගහන්න ශක්තියකුත් නෑ. බැනපු කෙනා ඊට වඩා හොඳ හයිය හත්තිය තියෙන කෙනෙක්. විනාඩි 5කින් විතර ආරංචියක් කරනවා හන්දිය බෝක්කුවේ බයික් එක හැප්පිලා කකුලක් කැඩිලා කියලා. මොකද හිතේ? අප්පා එක කකුලයිද කැඩලා තියෙන්නේ කැඩෙන්න තිබ්බ ඔකගේ අනිත් කකුල. හිතෙනවද නැද්ද? බලන්නනේ ඔය ඇතුළේ ඉන්න සතා කොච්චර නරකයිද කියලා. එන ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ හිතන්නේ නැහැ ඒක ඇත්ත. හැබැයි හිතෙන ස්වභාවය තියෙනවා. මම මේ කියන ඉන්සිඩන්ට් එක වුණොත් සිද්ධිය වුණොත් අනිවාර්යෙන් ඔබට හිතෙනවා. එකයිද අනිත් හොඳ වැඩේ ඔකට අනිත් එකත් කැඩෙන්න තිබ්බේ. ඔයගොල්ලන්ට හිතක් පපුවක් නැහැ. යන ගමන් දරුවා ඉඳලා දරුවා හැප්පිලා හිටියොත් දැක්කනේ දරුවගෙන් පිට වුණේ අපිට බැනපු එක. ඔහොම නෙමෙයි වෙන්න තිබ්බේ. පේනවද ඔබ කොච්චර රෞද්‍රයිද කියලා? ඔයගොල්ලෝ හරි නපුරුයි වෙන්නත්. එනිසා මේව ඉවසන්න එපා. අර
නැත්තම් අපේ මේ ධම්මපද අටුවාවල තියෙන අර කාලී යක්ෂණිය. මේ වෛර බැදගෙන ගිහිලා නේද උදේටත් දරුවෝ 5ක් වදනවා කනවා, දවල්ටත් දරුවෝ 5ක් වදනවා කනවා, රැයටත් දරුවෝ 5ක් වදනවා කනවා. වෛර බැඳගෙන ගියාම ලෝසක මහරහතන් වහන්සේලා එක තප්පරේ තරහ ඇති උනේ. අර රහතන් වහන්සේ එක පෙර ජීවිතේ කෑම කැහැලුවා ගින්නට රහත් වෙච්ච ආත්මෙත් කෑමනේ. බලන්න. දේවදත්ත එදාර මේ සේරිවාණිජ ජාතකයේදී තලියට වෛර බැඳි නැත්තම් අද මේ වෙනකොට දේවදත්ත අපායේ නෑ. එදා අතනින් ඇති කරගත්තු වෛරය නේද සංසාරයට ආවේ. ඒක කොච්චර නපුරුයිද බලන්න. ඔබ දන්නවද ඔබ කවදාරි දවසක දේවදත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කවදාරි දවසක ඒ වගේ වෛර බැඳගෙන යන නයි වෙලා උපදින්නේ. විෂ පොළොංගු වෙලා උපදින්නේ ඔය වගේ වෛර බැඳගෙන යන මිනිස්සු. තික්ක දෝසස්ස කිප්පං ජරා සම්භවතෝ. ඉක්මනට වයසටත් යනවා. අපි කියන්නේ මේ තරහ ගන්න එපා වයසට යයි කියලා. ඒක බුද්ධ වාචිතයක්. කිප්ප දෝසස්ස තික්ඛං ජරා සම්භවතෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ තික්ක දෝසස්ස කිප්පං ජරා සම්භවතෝ. ඉක්මනට කේන්ති යන කෙනා ඉක්මනට වයසට යනවා. පින්වත්නි මම මෙහෙම කියන්නේ කාරණා ගොඩක් නිසා. ඔය පිංගුතුල ඔහොම ඉඳලා ඔය නරක දේවල් පුරුදු කරලා වයසට ගියා කියලා හිතන්න. දැන් බලන්න ඉන්ද්‍රිය භාවනාව බුදුරන් වහන්සේ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒකට ලෝභයක් ඇති වෙනවා නම් ඒ ලෝභයට යන්නෙත් නැහැ. අන්තගාමීව. ද්වේෂයක් ඇති වුණොත් ද්වේෂයට යන්නේ නැහැ. කොච්චර ස්පීඩ් එකෙන් අයින් කරන්න ඕනේද? ඇහි පිල්ලමක් ගහනවට වගේ වේගෙන්. අසුරක් ගහනවා වගේ වේගෙන්. කටේ තියෙන කලපිඩක් එළියට ගහනවා වගේ වේගෙන්. දිගහැරපු අතක් හකුලනවා වගේ වේගෙන්. රත් වෙච්ච තැටියකට වතුර බින්දුවක් වැටිනාම වතුර බින්දුව නැති වෙලා යන්නේ කොහමද? ඒ තරම් වේගෙන්. රත් වෙච්ච තැටියකට වතුර බින්දුවක් කියන්නේ දවස පුරාම රත් වෙච්ච තැටියකට. එහෙමයි උපමාව තියෙන්නේ. ඒ තරම් වේගයෙන් පිංගනි රූප නිසා ඇති වෙන ලෝභේනුත් ද්වේෂේනුත් හිත ගලවගෙන ඔය කියන විදර්ශනා උපේක්ෂාව හිත පිටවා ගන්න පුළුවන් නම් පැහැදිලිද මම කියන්නේ? ඊළඟට කණෙන් ශබ්දයක් අහලා දැන් මම එකත් කිව්වනේ නේ. ලෝභයට යන්නෙත් නැතුව ද්වේෂයට යන්නෙත් නැතුව මම මේ කියන විදර්ශනා උපේක්ෂාව හිත පිටවා ගන්න පුළුවන්. try කරන්න පුළුවන්. යන්න දෙන්නම එපා. යන්න දෙන්නම එපා. තියාගෙන ඉන්න. නාසයෙන් ගඳක් සුවඳක් දැකලා දැනිලා විඳලා ලෝභයට යන්නෙත් නැතිව මගේ මේ ගාන විඥානය ඇති වුණා ඒක නැති වුණා ආයයි මම මේක පස්සෙන් පන්නන එක වැඩක් නෑ. හේතු සකස් කරනකොට ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දැනගෙන මගේ පින්වත්නි ඔබට පුළුවන් නම් ජීවිතය පිළිබඳව තේරුම් ගන්න. අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය භාවනාවේ නැත්නම් ඉන්ද්‍රිය වඩන භාවනාව කියලා. ඊළඟට දිවට රසක් දැනිලා. ඒක පස්සෙන් ලෝභයෙන් දුවන්නෙත් නැතුව දැන් බලන්නනේ ඉන්ද්‍රිය පාටම හොඳ ලොක් එකක් මේ වැටෙන්නේ. හරියට රැක්කොත් ඊතර වෙලා යන්න පුළුවන්. ඊළඟට නරක දේවල් ඉස්සරහා ද්වේෂයක් ඇති කරගන්නෙත් නැතුව ලෝභේනුත් ද්වේෂයනුත් හිත මුදවාගෙන යමෙක්ට වාසය කරන්න පුළුවන් නම් විදර්ශනා උපේක්ෂාවේ. ඊළඟට මනසට ධම්මාරම්මන මතක් වෙන්නේ ඔය ඇඳට එහෙම ගියාම අපිට මතක් වෙන දේවල් තියෙන සමහරක් ඒ කාලේ. ඒ වගේ දේවල් පස්සේ ඇලීම් තියෙන ඒවා පස්සේ දුවන්නෙත් නැතුව ගැටීම් තියෙන ඒවා පස්සේ දුවන්නෙත් නැතුව මේවා ගැන නැවත නැවත සිතීමෙන් මාගේ සිත දූෂ්‍ය වෙනවා විතරයි. මාගේ මේ පිරිසුදු නිදහස් නිස්කලංක විරාගික නොවිච්ච රාගික නොවිච්ච විරාගික වෙච්ච ආමිසමය සතුටකින් තෘප්තිමත් නොවිච්ච නිරාමිස සතුටකින් තෘප්තිමත් වෙන මගේ මේ හිත රැක ගන්න ඕනි කියන කෙනෙක්ට පුළුවන් නම් මෙන්න මේ ඉන්ද්‍රිය පහම රකින්න භාවනාවක් විදිහට. අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය භාවනාව කියලා. ආර්ය විනය ඉන්ද්‍රිය භාවනාව. අරියස්ස විනය අනුත්තරා ඉන්ද්‍රිය භාවනාව. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. මේක කිව්වයි දන්නවද? දැන් ওই පිඟුතුලා වයසට යනවන් ටික ටික. මට මේ ඊයේ පෙරේදා එක තාත්තා කෙනෙක් කිව්වා. ඒ තාත්තගේ අම්මා වයසට ගිහිල්ලා. දැන් පිඟුති අර තරුණ කාලේ කරපුවා මතක් වෙනවා. ඒ කියන්නේ ඒ අම්මට දැන් 100ක් 8ක් නැහැ. ලොකුවට. හැබැයි අර තරුණ කාලේ
ඒ කියන්නේ පොඩි ළමයි නලෝපුවා වගේ මෙන්න මෙතනට වෙලා අඬන්න නැතුව යනවා යන්න. අර ඒ වගේ වචන කියනවායි කියලා කිව්වා. ඉතින් මම මේක කල්පනා කරා මේක ඔච්චර ඇත්තද කියලා. මේ ඊට පස්සේ කියනෝනේ ඒ අම්මගේ වයස අනිත් අය මැරිලානේ. අන්න අර නංගියනවා. ඇයි කියලා බලන්න. ඒ වගේ නිකන් තරුණ කාලේ කරවපුවා කියෝලු ඉන්නේ. දැන් බලන්න පින්වතුනි මම ඕක කියද්දි කල්පනා කරා ඔය පින්වතුන්ලා තරුණ කාලේ ද්වේෂය පුරුදු කරලා. ඔය පින්වතුන්ලා තරුණ කාලේ ලෝභය පුරුදු කරලා. ඔය පින්වතුන්ලා ජීවිත කාලේ ඔය දේවල් පුරුදු කරන්න ගත්තොත්. ඕගොල්ලන්ට අවසාන කාලේට මොනවද වෙන්නේ? එහෙම නෙමෙයි. ලෝභය දුරු කරන ක්‍රමවේදයක් පුරුදු කරන්න. ද්වේෂය දුරු කරන ඇයි දන්නවද පින්වතුනි? ඔය දැන් සමහරක් වෙලාවට වයසට ගියාම මම දැකලා තියෙනවා. අර මේ කීර්ති තියනවනේ මේ පොඩි වාටියක්. අන්නේ වාටිය ඇස්සේ රුපියල් අපේ අර ආච්චි කෙනෙක් නැතිබුණා. එයාගේ මේ වාටිය ඇස්සේ 100 කොළ 10 කොළ 10 කොළ 20 කොළ කුඩ තිබ්බා. ඇයි මේ? රෝල් කරලා ගහලා ප්‍රැක්ටිස් වෙනවද නෑනේ? දැන් මේ රෝල් කරලා ගහලා කියන්නේ මේ අපේ මනස මේ ට්‍රැක් එකෙන් පයින් දවසක් එනවා. ඒ පයින් දවසට වැරදි පැත්තට පැන්නොත් ගියා ඒ පැත්ත. හොඳ පැත්තට පැන්නොත් ඒත් ඒ පැත්තේ යනවා. අපි දැක්ක මගේ දැසට දැකලා තියෙන එක ස්වාමීන් වහන්සේ නම කොහම හැදුණා. කට විතරයි වැඩ කරේ වචන කීපයයි වචන තුනයි කතා කරන්නේ දවසටම හවස 6ට හරියටම අහනවා. බුද්ධ පූජාව තිබ්බද කියලා. එච්චරයි. වෙන මුකුත් බෑ. නැගිටින්න බෑ, අසුචි කරන්න, මල මුත්‍රා පහ කරන්න බෑ. ඊට අවුරුදු 5කට 4කට විතර කලින් නැති වුණේ නාවිනේ ආරණ්‍ය සේනාසනේ භාවනා කරපු ස්වාමීන් වහන්සේ නම බොහොම වටින උතුමන් වහන්සේ නම බුදුගුණ භාවනාව අක්ෂ ගානක් මනසිකාර්ය කරපු උතුමෙක්. මේ බුද්ධ පූජාව තිබ්බද කියලා විතරක් අහනවා. බලන්නනේ සත්පුරුෂව ජීවත් වුණාම කාටවත් කරදරයක් නැතුව ජීවිතේ ලස්සන. දැන් බලන්න ඔබට ඔබේ ජීවිතේ සල්ලි ඇති, මිල මුදල් ඇති, යාන වාහන ඇති, ඩංකඩම් ඇති, ඥාති හිත මිත්‍රාදීන් ඇති. මම මේ කියන සැනසීම ඔබට තියෙනවද බලන්න. මම මේ කියන විවේකය ඔබට තියෙනවද බලන්න. පින්වත්නි මේ විවේකය ඔබේ gedara නැත්තම් ඔබ ඔබේ gedarat අතහරින. මොකද ඔබේ gedara ඔබත් එක්ක සංසාරයට යන්නේ නැහැ. ඒව කෙලෙස් ධර්ම වඩන තැන්. ඒ කෙලෙස් ධර්ම හැමතිස්සෙම ජීවිතයට ගෙනල්ලා දෙන්නේ නරක. ශ්‍රමණ දුස් කියන්නේ ගිහි පින්වතුන්ලා ඇවිල්ලා ශ්‍රමණ දුස්සීලයටත් වඩා ගිහි පින්වතුන්ලාගේ ජීවිත භයානකයි. බණපදයක් ඇහෙන්නේ නැහැ. ධර්මකාරණාවක් ඇහෙන්නේ නැහැ. භාවනාවක් කරගන්න වෙලාවක් පැටෙන්නේ නැහැ. නිකම් මේ කලාතුරකින් මොකක් හරි පන්දිනයක් හරි කවුරු හරි මරුණාම හරි මොකක් හරි දෙයක් තියෙනකොට ඒකට ඇවිල්ලා බණ ටිකක් අහලා දුවනවා මිසක නිවන් දකින්න බණ අහන්නේ නැවකෝ. නික පුණ්‍ය අනුමෝදනාවකවත් අරමුණ මට ආවෙලා නැහැ. දැන් මම බණ කීයක් කියලා ඇද්ද? මේ විවිධ අරමුණ ආවෙලා දෙනවා. කිසික බොහොම කලාතුරකින් මගේ ස්වාමීනිය කිසිදු අරමුණක් නැත. නිවන් දැකීම පිණිස බණ පදයක් ඉගෙන ගන්නට පැමිණියෙමි. දැන් මේක අහලා නම් එයි සමහරක් ඊට. කියන්නේ අපි නම් බණ ඇහුවේ එහෙමයි. මේ ලොකු දුවගේ සිත් අත්ේ පාස් කරන්නේ පොඩි දුවගේ කරේ බණ අහන්න ඕනේ මොකටද? නේද? ස්වාමීනි කිසිදු අරමුණක් නැත. හුදු මේ සසරෙන් ඈතර වීම සඳහා නිර්වාණය අවබෝධ කරගන්න බණ පදයක් දේශනා කරනසේක්වා. ඔන්න ඔතනට නෙන්න ඕනේ. කොහොමද ඒ වගේ තැනකට මේ බෞද්ධය ආවොත්? නේද? ඒ වගේ තැනකට එන්න ඕනේ. අන්න ඒකට එන්න ඕනේ. සපින්ගින් මේ බණහාන එක උනත් මේ විශේෂ අවස්ථාවල විතරක් නෙමෙයි. නිතර ඉඳගෙන කොහිට හරි වෙලා මොකද්ද මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ? ඇයි මේකෙන් අපි ඈතර අපි බණ කියලා තිනෝ ඕන තරම්. නිර්වාණය ගැන, සසර ගැන, මනුෂ්‍ය ජීවිතය ගැන කොහොමද ඊතර නොකියපු භාවනාවක් නෑනේ. ආනාපාන සති, මෛත්‍රී, අනිච්ච සංඥා, අනත්ත් සංඥා, ශුෂ්ක විපස්සනා, ප්‍රහාණ සංඥා, අට්ටික සංඥා, අසුභ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආදීනව සංඥා, සතිපට්ඨාන මොනවද දේශනා කරලා නැත්තේද? මිනිස්සු අපිට ඇවිල්ලා කියනවා සමහර වෙලාවට හාමුදුරුවන්ගෙන් වෙන්න ඕනි යුතුයකම වෙන්නේ නෑ නේද? දවසට බණ 8ක් 9ක් කියලා මේ දාලා තියෙන උගුරලේ රහ වෙනකන් අහපල්ලා කියලා. ඒක අහලා ඒ ඔස්සේ තව මොනවද ඉල්ලන්නේ? කියන මාර්ගය ඇතුලේ පිළිපැදලා දැන් මේකෙන් ඈතර වෙලා යනවා මිසක්. එහෙට මෙහෙට හුරුතල් වෙලා වැඩක් නැහැ. ඒකයි. එනිසා ඉන්ද්‍රිය භාවනාව
කියන එක වඩන්න ඒ ඉන්ද්‍රිය භාවනාව වඩන යෝගාවචරය කිසිම ආරම්මණයක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කිසිම ආරම්මණයක් ඉස්සරහා ඇලෙන්නෙත් නෑ ඇලෙන්නේ නැත්තේ මේ බැරි කමකට නෙමෙයි. දැන් අපි විවාහ නොවුනේ විවාහයක් වෙන්න බැරි කමට නෙමෙයිනේ. මොකෝ බැරිද විවාහයක්? පුළුවන්. හොඳ ගෑනු ළමයි නැද්ද? නෑ ඉන්නවා. මේ ඒ වගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සාංසාරික ප්‍රශ්නයක්. එතකොට ලෝභ නොකරන්නේ එළිය ප්‍රශ්නයක් නිසා නෙමෙයි සාංසාරික ප්‍රශ්නයක් නිසා. අන්න එහෙම තේරුම් ගන්න මේක. ඒකනේ හොඳම උපමාවනේ. මේ ඕගොල්ලොන්ගේ වරදක් නෙමෙයි කියලා අම්මට තාත්තට අක්කට නංගිට කියන්න. මේ අම්මේ තාත්තේ මං ඕගලන්ට ආදරේ ඒක වෙනම කතාවක්. ඕගොල්ලෝ හොඳයි ඒක වෙනම කතාවක්. හැබැයි සාංසාරික ප්‍රශ්නය වෙනයි. ඕගොල්ලෝ කවුරුත් මාත් එක්ක සංසාර ජීවිතේ යන්න එන්නෙත් නැහැ. ඕගොල්ලෝ කවුරුත් මාත් එක්ක සංසාර ජීවිතේ පිටට එන්නෙත් නැහැ. හදිසියවත් මම මැරිලා ගිහිල්ලා ඔය අම්මලාෙන් අහන්න. මම මැරිලා ගිහිල්ලා ඊළඟ පාර වෙන උප්පත්තියක් ලැබලා මට ඔයා මගේ ගිය ආත්මේ අම්මා කියලා මතක් වෙලා මං ඊළඟ ආත්මේ ආවොත් ඔයා මට දේපල ටික ලියලා දෙනවද කියලා අහන්න. දැන් මේ ඕගොල්ලෝ ඔහොම ඉදි කවුරු හරි පුතෙක් කෙනා අනේ අම්මේ අම්මා මගේ ගිය ආත්මේ අම්මනේ අම්මට මතක නැද්ද මුකුත් නැද්ද කියලා එනවා. අය විතර ලියලා දෙයිද දේපල? එහෙම කරන්නේ. ඔය පිටුතල මේ පුංචි ජීවිතේට මාළු ටැංකියට හිර වෙලා වගේ මේක ඇතුළේ හිර වෙලා ජීවත් වෙනවා මිසක් ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න යන ගමන හරි පාඩුයි. ඒ නිසා මේකෙන් ලෝභයට යන්නේ නැතුව ගිහිල්ලා වැඩක් නැහැ, අර්ථයක් නැහැ. මේ සංසාරයේ හරි භයානකයි. අනිත් එක මගේ පින්වත්නි මේ එක ලෝභ සිතවිල්ලක් හොරතල් කිරීම තුල එක ද්වේෂ සිතවිල්ලක් හොරතල් කිරීම තුල ඇති වෙන විපාකය බලන්න. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේට උනේ නේ වෙන මොනවත් අපිට ඕනේද? අර පපුව පැල්ල මැරෙනකොට මං පුතෝඹට මෙහිම අපරාධයක් කරා නේද උඹ මට කියලා මැරුණේ. එදා ඉඳන් සසර ජීවිතේ කොයි තරම් අපායට යන්නේ නැද්ද කියන්නකෝ දේවදත්ත. අර මහා බෝසතාණන් වහන්සේගේ අත පය කපලා නාය කපලා අපායට ගිහිල්ලා දෙනවා ඇතම් විට. සතෙක් සර්පෙක් වෙලා ආවත් පින්වත්නි හතුරෙක් වුණානේ. පේනවද මේ හැටි? ඔය සර්පයෝ ඉන්නවා විවිධ විසිතුරු එක එක જાති. තෙල් කරවලා කියයි, මුදු කරවලා කියයි, නයා කියයි, පොළඟ කියයි, කුණ කට්ට කියයි, හබරලය කියයි. පිඹුරා කියයි, පිඹුරෙක් පැටව දානකොට පැටව බිත්තර 100ක් විතර දානවා. හිතන්න ඔය එක බිත්තරයක උප්පත්තියක් ගියෝ. එක තරහ සිතවිල්ල ඇති. ධර්මාශෝක රජතුමාට උනේ. ධර්මාශෝක රජතුමා මැරෙන වෙලාවේ අර සාහිත්‍යමය කතාවක් තියෙනවා. සේවිකාවගේ වටාත් ඇඟේ වැදිලා ද්වේෂයක් ඇති වෙලා පිඹුරෙක් වුණා කියලා. එතකොට වෙහෙර විහාර 84000ක් හදලා ස්වාමීනි මේ වෙහෙර විහාර 84000ම කොත් පලන්දන එක මට පෙනේවා කියනකොට රහතන් වහන්සේලා එක්ක අහසට ගිහිල්ලා අහස ඉඳන් කොත් 84000ම පලන්දනවා බැලුවා. එහෙම රජතුමෙක් මේ. කොත් 84000ම පලන්දනවා අහස ඉඳන් ඉර්ධියෙන් බලලා පල්ලෙහාට බැස්ස රජතුමා. වෙච්ච දේ කොහමද? එතකොට බලන්න ද්වේෂය කොච්චර භයානකයිද කියලානේ. ඔය හිරේ ඉන්නවා අපි සමහරක් වෙලාවට බණවලට එහෙම ඉස්සර වැඩම කරනකොට අපේ හාමුදුරුවනේ මම මේ තාත්තව මරන්න හිතාගෙන නෙමෙයි කළේ. මට මේ චුට්ටක් කේන්ති ගියා. අතේ තියෙනකෙන් ගැහුවක් අතේ තියලා තියෙන්නේ. පොරව වැදුනේ තාත්තගේ ඔළුවට. එතනම මැරුණා. අනන්තරීය පාප කර්මයක්. කල්පයක් නිරේ. මේ ජීවිතේ මරණ දඬුවම එහෙම වෙන. කාටද කියන්නේ? පොඩ්ඩිවත් තරහක් හිතේ හුරතල් කරන්න එපා. අයින්ම කරලා දාන්න. පොඩ්ඩිවත් තරහක් හිතේ හුරතල් කරන්න. තේරුණාද මම කියන්නේ? ඔය පිංගුතුල්ල තරහ හුරතල් කරොත් ඒකේ විපාකය ඔය පිංගුතුල්ලට. දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරින මිච්ඡාපන හිතං චිත්තං සයදෝනතත. වැරදියට පිටවාගත්තු හිත ඔබට කරන්නේ හොරෙක්ට කරනවට වඩා අපරාධයක්. හොරෙක් මිනිහෙක්ට කරනවා වගේ නෙමෙයි. හොරෙක්ට කරනවා වගේ අපරාධයක්. ඒක ලේසි නෑ. ඊළඟට රාගාදී සිතවිලිත් එහෙමයි. ඒවා මේ ඕනට වඩා දැන් අර මල්ලිකා දේවි. ඒකට හොඳම උපමාව. මල්ලිකා කියන්නේ අසදෘශ මහා දානයක් දුන්නානේ.
අසද්දෘශ මහාදානියට ආපු සාමණේර ස්වාමීන් වහන්සේලාට පවා කහවණු ලක්ෂ ගණනක් වටින සිවුරු පූජා කළා තියෙනවා. එතකොට එක මහරහතන් වහන්සේලා 500 නමකට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ දුන්න දාණය මහරහතන් වහන්සේලා බුද්ධ ප්‍රමුඛ බුදු ප්‍රජානන් වහන්සේ ආනන්ද නන්ද රාහුල වැනි මහෝත්තමයන් වහන්සේලා සාරිපුත්‍ර මොග්ගල්ලාන වැනි උතුමන් වහන්සේලාට දුන්නු දාණය එක ස්වාමීන් වහන්සේ නමකට එක ඇතා ගානේ දාලා තිබ්බලු මුතු කුඩයක් කොහලන්නේ. බලන්න ඇත්තු 500ක් දැම්ම කිව්වාමනේ. කොයි තරම් සල්ලියක්ද කොයි තරම් දවස් 7ක් එක දිගට දුන්නා. අවුරුදු 7ක් මේ මහා පුදුම දෙයක් පින්වත් නෙමෙයි. එක දිගට දන් දීලා තියෙනවා. එතකොට නේද? මොකද උනේ? අර රාගසිතක් ඇවිල්ලා ඒක පාලනය කරගන්න වෙලාව මේ රජ බිසව බල්ලෙක් එක්ක අනාචාරය හැසුණා කියලා. එහෙම තියෙන සඳහන් කරලා ධම්මපද අට කරලා බලන්නකො මේ රජ බිසව ඒක මතක් වුණා මරණ වෙලාවේ. දවස් 7ක් නිරේ පැහෙන්න සිද්ධ වුණා. දවස් 7ක් පැහෙන්න සිද්ධ වුණා. 7කින් තමයි දිවි ලෝකෙට යන්නේ. එතකොට මේ මහා පින්වන්තයෝනේ ඊළඟට අජාසත්ත මුලාවනේ ඒක මුලාවට හොඳම උපමා. පොඩ්ඩක්වත් මුලා වෙලා ඉන්න එපා. අසත් පුරුෂයන්ව චුට්ටක්වත් ඇසුරු කරන්න එපා. පඬිතයන්ගෙන් දුරු වෙන්න එපා. ඒ වගේන් දුරු වීම තුල අසත් පුරුෂය ඇසුරු කිරීම තුල අජාසත්තට අර සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළ ඉවර වෙද්දී බුදුරජාණන් වහන්සේ කියනවා අජාසත්ත තාත්තව මරලා තිබ්බේ නැත්නම් මේ ආසනේ සෝවාන් වෙනවා. හැබැයි අද ලෝකෙම නිරයක තාමත් පල්ලෙහාට ගහගෙන යන ගමන් ඉන්නේ. අවුරුදු දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා 2500 ඉන්නේ තාම 500ක් තව 27500ක් යන්න ඕනේ. අවුරුදු 30000ක් යටට යන්න ඕනේ. ලෝකෙම නිරේ 30000ක් උඩට එන්න ඕනේ. 30000ක් යටට ගිහිල්ලා 30000ක් උඩට එන්න ඕනේ. තාම කීයද ගිහිල්ලා තියෙන්නේ 60000න්? 2500ක් විතරයි. තව 57500ක් යාට යන්නයි එන්නයි කියනවා. පස්සේ තමයි පසේ බුදු වෙන්නේ. කොහොමද? දැන් අජාසත්ත ගැන බය හිතුණාද? පින්වත්නි අජාසත්ත අවුරුදු 57500කින් නිවන් දකිනවා. දේවදත්ත කල්පයකින් නිවන් දකිනවා. ඔය පින්වතුල්ල. නේද? එතන 57500යි ඉවරයි. ඔය පින්වතුල්ල වැටුණොත් එහෙම අපායකට ගිහිල්ලා මේ ආයිතින් කවද ගොඩ එන්නදනේ. ඒ නිසා මේක හුරතල් කරන්න එපා. වීරය කරන්න අප්‍රමාදී වෙන්න මේ ජීවිතේම මේකෙන් ඈතර වෙන්න නිතර උත්සාහ කරන්න. එහෙම උත්සාහ කළා මේ ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන හදාගෙන ඉඩකඩම් හදාගෙන ප්‍රමාද වෙන්නේ නැතුව මේකෙන් ඈතර වෙලා යන්න හිත හදාගන්න. ඊට ඔබේ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්ද්‍රිය භාවනාවන් වඩමින් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ඔබට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනා කරන්න. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං